නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සාරාංශකේ කල්පලක්ෂයක් පුරාම සත්‍යයන් කෙරෙහි පතර මහා කරුණාවෙන් දසපාරමී ධර්ම සම්පාදනය කොටගෙන සර්වචතා ඥාන ප්‍රතිලාභේ ලබාගෙන ලෝකයාට පිහිට වූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට සත්වයන්ට පිහිට වීමට ශාස්ත්‍රීය කෘත්‍ය සිද්ධ කරමින් අතීතයේ මහරහතන් වහන්සේලාගෙන් පරම්පරාවෙන් පැවතෙන ඒ මහා සංඝරත්නය ආරක්ෂා කොට ගත්තා වූ ප්‍රතිවේධ කර ගත්තා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයට සුපටිපන්නාදී ගුණයන්ගෙන් සමන්නාගත වූ ශ්‍රාවක මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ුත් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන්ුත් මේ පින්වත් හැම දිනම සිදු කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් අදත් අපි සාකච්ඡා කරන්නට ඉදිරිපත් කරගන්නා වූ මතුවෙන්නා වූ කරුණු ඊ타මත්ම හොඳින් තේරුම් අරගෙන මේ පින්වතුන්ට හොඳ ධර්ම සමයක් ඇති කරගන්න හැකි වේවා. ඒ වගේම සිහිය නුවණ අවදි කරගෙන යෝනිසෝ මනසිකාර්ය අවදි කරගෙන මේ අවස්ථාවේදී නිර්වාණ මාර්ගයේ මනසිකාර වශයෙන් පිහිටා ප්‍රතිපදාවේ පිහිටා ඒ උතුම් නිවන් ගමන යාගන්ට ලැබේවා. නිවන් අවබෝධ කර ගැනීමට උතුම් වූ කුසලයක් මේ තුලින් වැඩේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ කියලා දෙන ධර්ම කරුණු හොඳින් හැම දිනාටම වැටහේවා. ඉතින් දැන් මේ වෙලාවේ මම මේ ආශිර්වාද කරලා මේ පින්වතුන්ට අද මතක් කරන්නේ තව අපිට ඉස්සරහට යන්න මේ ප ဋ ාණය කියන එක මහා සාගරය වගේ අපි මේ පොඩ්ඩක් අයිනක ඉන්නේ. ප ဋ ාණ ධර්ම කතා කිරීමේදී හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේවා හුදු මනෝමය සූක්ෂම වූ ධර්ම ස්වභාවයක් පිළිබඳව මේ කතා කරන්නේ. බොහෝම සියුම් ධර්ම ස්වභාවයක් පිළිබඳව කතා කරන්නේ. හිත කියලා කියන්නේ නොපෙනෙනා වූ දෙයක්. ඒ නොපෙනෙනා වූ දේ ආසිත තිබෙනා වූ තවත් නොපෙනෙනා වූ ධර්ම ස්වභාවයක් තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. ඉතින් මේ චෛතසික ධර්ම පිළිබඳව දැනගන්න එක, ඒ වගේ තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දැනගන්න එක හරියම ගැඹුරු දෙයක්. රූප ධර්ම වශයෙන් ගත්තයින් පස්සෙත් ඒ ඕලාරික රූප වගේ නෙමෙයි සූක්ෂම වූ උපාදාය රූප හරිම සියුම්. එවැනි පරාසයක තමයි අපි මේ ධර්මය හසුරුවන්නේ. එවැනි තැනක තමයි අපි මේ කතා කරන්නේ, සාකච්ඡා කරන්නේ. දැනගන්න මහන්සි ගන්න හැම වෙලාවෙම මතක තියාගන්න අපි මේ සාමාන්‍යයෙන් කෙනෙකුට නිකන් උඩින් නවකතාවක් කිව්වා වගේ තේරෙන එකක් නෙවෙයි. මේ කතා කරන්නේ ගැඹුරු ගැඹීර වූ ධර්මයක්. ඒක නිසා මේ ධර්මය අපි මේ දක්වාම චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන ධර්ම කොටස් 4 සිත් 89ක් වශයෙන් උත් චෛතසික ධර්ම 52ක් වශයෙන් උත් ඊළඟට මධ්‍යම ප්‍රමාණය රූප ධර්ම 28ක් වශයෙන් උත් නිර්වාණ ධාතුවේ ඒක ලක්ෂණ ධර්මයක් වශයෙන් උත් අපේ මේ සාකච්ඡාව තුළින් ඇසීම තුළින් හිතීම තුළින් යම්කිසි තේරුමක් හදාගෙන තියෙනවා. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම නොවෙන්න පුළුවන් කෙනෙකුට. හිතින් මේ සුත්තමේ ඥානය වශයෙන් ගොනු කරගත්ත යම්කිසි දහම් දැනුමක්. එහෙම දැනගෙන ප ဋ ාණ ධර්මයට එනකොට සූවිසි ප්‍රත්‍යධර්ම සමූහයක් කතා කළා. පසුගිය අවස්ථාවේදී අපි මාර්ග ප්‍රත්‍යයට සම්බන්ධ යම් කරුණු ගැන කතා කළා.
ඊළඟට දැන් අද ඊළඟ කාරණේට අපි ගොනු වෙන්න පාතබන්න කලින් මේ පින්වතුන්ට යම්කිසි තවත් පැහැදිලි කරගන්න තියෙන තැනක් තියෙනවා නම් එතෙන්ට යන්න පුළුවන්. ගිහිල්ලා හැබැයි අපි අපේ අර වීති ක්‍රමය මෙනෙහි කරන්ට අපි යනවා. ඒ කියන්නේ එක ප්‍රත්‍ය ධර්මයකට ගොනු වෙලා තිබෙන දේවල්. අපි මතක තබා ගන්න ඕනේ ශරියුත් මහරහතන් වහන්සේ තමයි ධර්මය මේ පමණින් හරි දිගහැර අපිට දක්වලා තියෙන්නේ. ශරියුත් ස්වාමීන් වහන්සේගේ ඒ ධර්ම න්‍යාය බුද්ධ අනුමතියත් එක්ක අපි ත්‍රිපිටකයේ කොටසක් හැටියට දැන් මේ යොදාගෙන උන්වහන්සේගේ විග්‍රහය අපි මේ අපේ මට්ටමින් අපි සලකා බලනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අතීතයේදී වඩලා තිබෙනා වූ ඒ කුසල ධර්මයන්ගේ ආනුභාවය නිසා උන්වහන්සේට පුදුමාකාර විසද වෙච්ච හේතුඵල දැකීමේ නුවණ පහළ වුණා. උන්වහන්සේ උග්ගටිතඤ්ඤ උත්තමයන් වහන්සේ නමක් ඇහෙනකොටම හිතා ගන්න පුළුවන් ධර්මඥානයක් උන්වහන්සේට තිබුණා. ඒ නිසා තමයි අර උන්වහන්සේ පළවෙනිම අහපු බණපදයේ තමයි යේ ධම්මා හේතුප්පභව තේසං හේතු තථාගතෝ ආහ කියන කොටම උන්වහන්සේගේ හිත සංස්කාර ධර්මයන් පැත්තෙන් අයින් වෙලා නිර්වාණය පළමු කොටම ස්පර්ශ කරා. නිර්වාණය උන්වහන්සේගේ හිත හැරී ගියා. නිර්වාණයට නැමී ගියා. දෙවෙනි පද දෙක තේසංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියන තැනට එනකොට උන්වහන්සේ ආර්ය ධර්මයේ පිහිටපු ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට දෙවෙනි පද දෙක උන්වහන්සේ අසා ගන්න. ඉතින් ඒ තරම් පොඩි ටිකකින් හැබැයි මේ විද්‍යාව මේ ආශ්චර්ය අద్భుත ධර්මය සාරිපුත්‍ර මහරහතන් වහන්සේට තිබුණා වගේ අනිත් අයට පිහිටියේ නැහැ. උන්වහන්සේ පද දෙකකින් මෙහෙම තේරුම් ගත්තට එවැනි ආනුභාවයක් තවත් කෙනෙකුට එහෙම සරලව පිහිටලා නැහැ. එක එක්කෙනාගේ පාරමී ගුණ ශක්තිය හැටියට තමයි මේ විදිහට වෙන්නේ. තවත් අපිට එක තැනක් හම්බ වෙනවා. ඒ තමයි මහන්සි නැතුව බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරපු ශ්‍රාවකයන් වහන්සේ දාරුචීරිය ස්වාමින් වහන්සේ උන්වහන්සේට කිව්වේ මේ විදිහට නෙවෙයි. උන්වහන්සේට දේශනා කරේ දිත්තේ දිත්තමත්තන් කියන කතාව. ඒ කියන්නේ එතන තියෙන්නේ හදන්න එපා සිතුවිලි කියන එකයි. සිතුවිලි හදන්න එපා, ප්‍රපංච හදන්න එපා කියන එක එතන. දැන් මෙතන තිබෙන්නේ හේතු වශයෙන්, ඵල වශයෙන් කියන කතාව. ඉතින් අපි මේ ප ဋ ාණේ ගුණ වෙලා විස්තර වෙලා තියෙන්නේම හේතුඵල වල තිබෙනා වූ පුදුම විදිහේ සිව්මෝ ස්වභාවයක්. ඒක නිසා අද මේ පින්වතුන්ට මම අවස්ථාව සලසා දෙනවා. අපේ මේ ගොඩාක් කාලයක් ඉඳගෙන මේ ධර්මයට ආපු පිරිසක්, ඒ වගේම සාකච්ඡාවත් එක්ක හිත මෙහෙයවාගෙන පැමිණි පිරිසක් මේ ඉන්නේ. ඉතින් සමහර වෙලාවට මේවා ඒ ඔය යොදලා තිබෙනා වූ සවනට ශිෂ්‍යරස ගුවන් විදුලිය හරහා අහන පින්වතුනුත් ඇති. ඉතින් ගොඩක්ම නෙවෙයි. ඉතින් අද මේවා අත ගහන්න ඕන හරි පරිස්සමෙන්. ඒ කියන්නේ ගොඩාක් ඔය නොමනා විදිහට මේ දහම් පදවලට එක එක නොගැලපෙන අර්ථසාරයක් ධර්මසාරයක් නැති වචන පද එක්කාසු කරන එවැනි මේ විකෘතියක් සිද්ධ වෙන කාලයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හැටියට අවුරුදු 2500ක් තරම් කාලයක් මේක ජීවිත කැපකිරීමේ මේවට රැකගෙන ඇවිල්ලා තිබෙනවා. අපේ රජවරු ස්වාමින් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාගේ ඒ රැකීම නිසා තමයි අපිට මේ ධර්මයක් අදට මේ කතා කරන්නට මේ දුර ඉඳගෙන හරි මේ ඉන්ටර්නෙට් එකේ ස්කයිප් හරහා කතා කරන්නට ඉතුරුලා තියෙන ඒ උත්සාහය නිසා. ඒ රැකීම, ඒ කැපවීම නිසා. ඒ නිසා ධර්මය
විකෘති වී යන ධර්මයට එක එක පදපේලි පද කෑලි නිකන් එහෙමෙන් හයි වෙන කාල පරිච්ඡේදයක් මේ තියෙන්නේ. ඒක නිසා ස්වාමින් වහන්සේලා ශ්‍රද්ධාව තිබෙන බුද්ධ ශාසනයට කැපවෙච්ච අය විතරයි. අනිත් අය නෙවෙයි. ශ්‍රද්ධාව තියෙන බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නය ඇත්ත වශයෙන්ම පිළිගත් කර්මයේ කර්මඵලයේ අදහන ස්වාමින් වහන්සේලාගේ ඒ වගේම උන්වහන්සේලාගේ හිත ගියාවට ගැළපෙන ශ්‍රද්ධාව තිබෙන නියම බුදු ශ්‍රාවක ගිහි පින්වතුන්ගේ යුතුයකමක් තියෙනවා මේවා රකින්න. හැබැයි රකින්නවා කියලා පොත් රැකලා හරියන්නේ නැහැ. නිවැරදි අදහසයි රැක ගන්න ඕනේ. ඒ කියන්නේ දෘෂ්ටියටපත් වෙන්නේ නැතුව, දෘෂ්ටිගාමී වෙන්නේ නැතුව නියම අදහස, දහම් අදහස, අර්ථය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක සාකච්ඡා වශයෙන්, දේශනා ඇසීම් වශයෙන්, පොතපත් නිවැරදිව කියවීම වශයෙන් සියෙන්න ඕනේ. අනිත් එක පොත් ගැහෙන කොටත් මේ ආකාරයේ පොත් ඇහෙනවා. ඉතින් මූලික තේරවාදී ස්වාමීන් වහන්සේලාගේ නියමම පොත පරිහරණය කරන්න ඕනේ. ඉතින් බොහොම පරිස්සමෙන් ධර්මයේ පරිහරණය කළ මේ අතගැසිය යුතු, කතා කළ යුතු, අපේ හිත කොහෙටවත් විකෘතියකටපත් නොවි හිතත් ආරක්ෂා කරගත යුතු විශේෂ කාල සමයක් මේ තියෙන්නේ. ලෝකේ ඇහෙන්න තියෙන දේවල් හරීම පුදුමයි. සමහර වෙලාවට මේ අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නමක් හැටියට උනත් ඔය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ අහන්න ලැබිච්ච කතාවක් හින්දා තමයි ඉක්මනටම ධර්ම සංජායනාව සිද්ධ කරේ. උන්වහන්සේලා මේ සාමාන්‍යයෙන් අනිත් එක සීල් පිළිසින් ව්‍යාපත් මහරහතන් වහන්සේලා ත්‍රිපිටකධාරී ස්වාමීන් වහන්සේලා තමයි ඒකට අරගෙන තියෙන්නේ. ඒ තරම් මේ පිරිසුදු වෙච්ච විසද වෙච්ච ධර්ම සංගායනාවකින් අපිට ලැබිච්ච දේශනාවක් ත්‍රිපිටකයක් තියෙන එක නිසා ඉතින් එවැනි තැනක තිබෙන විශාල ඊටාම විසිතුරු පැහැදිලි අලංකාර නිවනට අපි වරගෙන යන ධර්ම න්‍යායක පිහිටි ධර්මයක් තමයි අපි මේ කතා කරන්නේ, සාකච්ඡා කරන්නේ. ඒක නිසා මේ පින්වතුන්ට අද අපි මේ කතා කරගෙන ආපු ටිකේ මොන හරි දෙයක් තවත් තියෙනවා නම් ඒක අහලා ඊට පස්සේ අපි අර වීති කතාව කරන්නට සූදානම් වෙන එක හොඳයි. මගේ හැම වෙලාවෙම මම බලන ශ්‍රාවකයා පැත්ත හේතුව අපිට තේරුම් යන විදිහට නෙවෙයි අසාගෙන ඉන්නා වූ කෙනෙකුට මේක දැනෙන්නේ. කියන්නේ මේක සූත්‍ර බණක් නෙවෙයි. ලෝක ප්‍රඥප්තියේ පිහිටි තැනක් නෙවෙයි. තැනක තිබෙන කතාවකුත් නෙවෙයි. මේක ඇවිල්ලා නිතර කතා කරන්නේ නැති සෞම්‍ය ධර්මයක්, සූක්ෂම ධර්මයක් නිසා අපි පොඩි කාලයක් දෙනවා මේකට. මේ අපේ පින්වතුන්ට අද එහෙම සාකච්ඡා වශයෙන්ම අවසන් කරන්න පුළුවන් මේ වැඩසටහන. අපි අර ගණනය කිරීමට එහෙම නැත්නම් විසර්ජන වීති කතාවට යන්න සූදානමක් හැටියට අපි සාකච්ඡාවක් කරමු. අපි අවස්ථාව මේ පින්වතුන්ට ලබා දෙනවා. තව එකක් මම දැකපු එකක් තමයි මේ විශේෂයෙන් ඔය පරණ දේශනා කරපු දේශනාවල් නැවත අහන්න හිතන්න වෙනවා කියලත් මට ගිය අවස්ථාවකදී හිතුණා අපේ පින්වතුන්ට මතක් කරන්න. අදට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන අපි අහලා දැනගනිමු. සාකච්ඡාවක් හැටියට මේක අරගෙන යමු. ඊට පස්සේ ඉස්සරහදී අපි අපේ ඉස්සරහා මාතෘකාවට අපිපත් වෙමු. හොඳයි, මේ අවස්ථාවේදී මේ පාවිච්චි කරමු ප්‍රශ්න අහන්න. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ඔය මේ දැන් සුවිසිපත්තේදී මේ ඇයි ස්වාමීන් වහන්සේ දැන් ප්‍රධාන හේතුවක් තියෙනවද පංචස්කන්ධය හැටියට වෙන් කරලා බලන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, විඥානස්කන්ධය, ඒ වගේ ස්කන්ධ පහට වෙන් කර බලන එකේ යම්කිසි විශේෂ හේතුවක් තියෙනවද කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. ඒකේ මහත්යක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනට විශේෂ
විපස්සනාවට විදර්ශනා ඥානය වැඩෙන විදර්ශනා ඥානයේ දියුණු වෙන ඒ තුලින් නියම ධර්මය නියම ස්වභාවය ජීවිතයේ නියම తত্ত্বය හොඳට වැටහිලා ඒ తত্ত্বය නුවණින් ඒක ප්‍රතික්ෂේප කරලා ඉපා වෙලා නිවීමකට බර වෙන්නා වූ නිවීමට නිවනටපත් වෙන්නා වූ ධර්ම කාණ්ඩ තිබෙනවා කීපයක්. එකක් මේ හිසේ පටන් දෙපතුල දක්වාම මේ තිබෙන්නා වූ ශරීරයයි ඒකට බද්ධ වෙලා තිබෙන මේ හිතයි ඒ ASCII වැඩ කරන චෛතසික ධර්ම රාමුවයි කියන මේ ටික බලන එක ඇහැක් තමයි ඔය කිව්වේ ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ තව තිබෙනවා ධර්ම ඇහැක් ගොඩවල් වශයෙන් ස්කන්ධ වශයෙන් බලන ටිකමයි ආයතන වශයෙන් බලන්නේ. ඒ ටිකම තමයි ධාතුත් ස්වභාවය වශයෙන් බලන්නේ. ඒක ධාතු ස්වභාව වශයෙන් බලනවා, ඉන්ද්‍රිය ධර්ම වශයෙන් බලනවා. ඒ ටිකම තමයි හේතු ප්‍රත්‍ය ධර්ම වශයෙන් බලන්නේ. පටිච්ච සමුප්පාද වශයෙන් බලන්නේ. එතකොට පටිච්ච සමුප්පාදයක් ජීවිතයේ තුල ආයතන ස්වභාවයක් මේ ජීවිතයේ තුල ස්කන්ධක් මේ ජීවිතයේ තුල චිත්තචෛසික රූප කියන ඒවාත් මේ ජීවිතයේ තුල ඔය කියනා වූ ස්කන්ධ වශයෙන් බලන්ට යොමු වෙන්නේ නාම ධර්ම පැත්තට ගොඩවල් වැඩි රූප ධර්ම පැත්තට ගොඩවල් එකක් ඉතුරු කරනවා. ඒක නිසා සමහර වෙලාවට චිත්ත චෛතසික කතා කරන්නට යෑමේදී ඒක ස්කන්ධ වශයෙන් කතා කරන තැන් තියෙනවා. ස්කන්ධ වශයෙන් ඒ පිළිබඳව එන දැන් අර අපි පෞගි දවසවල කතා කරනකොට තිබුණානේ මේ ප ဋ ාණේ අර පස්සේ කතා කරපු ටිකේ තියෙනවා ඔය ස්කන්ධ වශයෙන් අපි සජ්ජායනා කරනවා කිව්වේ අත ප්‍රත්‍ය එහෙම කතා නේ අත්‍ය ප්‍රත්‍ය එහෙම කතා කරනකොට කිව්වේ චත්තාරෝ කන්දා අරූපිනේ අඤ්ඤමඤ්ඤං කියලා. ඒ ඇවිල්ලා මේ එතනදී ස්කන්ධ වශයෙන් කතා කරනවා. එතකොට ස්කන්ධ වශයෙන් කතා කරලා තියෙන්නේ චිත්ත චෛතසික ධර්ම ටික. ඒක නිසා එහෙම තියෙනවා. මේ හේතුඵල ධර්ම කතා කරනකොට සමහර තැන්වලදී කෙටි කරලා ස්කන්ධ වශයෙන් කතා කරනවා. සමහර තැන්වලදී ආයතන වශයෙන් කතා කරලා තියෙනවා. සමහර තැන්වලදී කතා කරලා තියෙනවා මේ ඔය ආරම්මන ප්‍රත්‍ය එහෙම කතා කරනකොට ආයතන වශයෙන් කතා කරලා තියෙනවා. ඒක නිසා මේ එකම තැන තියෙන ටික තමයි මේ ධර්ම ඇස් කීපෙන් බලන්නේ. තව එකක් කියන්න ඕනේ මෙන්න මේක. මේ ගොඩවල් පහක් තියෙනවා කියවනේ. දැන් ඒකේ ඕලාරික සංඛ්‍යාවට ඕලාරික ස්වභාවයට ගැනෙන්නා වූ ටික මුලට කතා කරනවා. ඒ තමයි රූපස්කන්ධය. පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් හරි ඒක නිකන් උලුප්පවලා කතා කරන්නට සහ දැනගන්නට එක්තරා පහසුවක් තියෙන. හැබැයි වේදනාව එහෙම නෙවෙයි. වේදනාව ටිකක් සියුම්. ඊටත් වඩා සියුම් සංඥාව. ඊටත් වඩා සියුම් සංස්කාරය. ඊටත් වඩා සියුම් විඥානය. දැන් මේ ගොඩවල් පහෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා ගැනෙන්නේ නාම ධර්ම ගොඩට. ඒක නිසා අනිත් පළවෙනි එක ගැනෙන්නේ රූප ධර්ම ගොඩට. එතකොට මේකේ රූප නාම කියලා ගත්තයන් පස්සේ මේකේ නාමවල විග්‍රහය ආකාර හතරක් වෙනවා. චිත්තචෛසික වශයෙන් ගත්තාමත් ඒකේ චිත්ත ධර්මයි චෛසික ධර්මයි නාම ධර්ම හැටියට වැඩියෙන් විස්තර වෙනවා. තව එකක් අපිට මතක් කරන්න ඕන මහත්තයා මේ අපේ පින්වත් ලලිත් මහත්තයා ඉතින් මේ ජයන්ත මහත්තයා මේ එකතු වෙලා මේ ඉතාමත්ම වටිනා හරවත් දහම් වැඩසටහනක් මේ පවත්වන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ අපිට ඒක හරවත්. මේ පින්වතුන්ටත් අර්ථවත් හරවත් වටින දෙයක්. එතකොට මේ සම්බන්ධයෙන් ඇහැ කන යොදාගෙන ඉන්නා වූ
ලෝකවාසී අසාගෙන ඉන්නා වූ පස්සේ හරි වෙලාවක අහන්නා වූ පින්වතුන්ටත් මේක වටිනාම දෙයක්. උතුම් දෙයක්. එහෙම උතුම් වටිනා දෙයක් කියලා හැඟෙන්නේ තේරෙන්නේ මේකට මේ ඒ තුල ශ්‍රද්ධාව තිබෙන නිසා. මේක ඇත්ත වශයෙන්ම අපි මේ සතියක් ගානේ මේ එක්තරා ෆැෂන් එකකට කරන වැඩක් නෙවෙයි. අපි හරිය කැපවීමකින් ධර්මයට ලැබිව ධර්ම මාමකත්වයෙන් අපි මේ කරන්නේ. එතකොට මේ ඒකෙන් කියන්නේ අපි මේ ධර්මය අපේ මගේ කියලා දෘෂ්ටිගත කරගෙන ඉන්නවයි කියලා. ඕක කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් අපි මේ කාලේ හරි පරිස්සම් වෙන්න ඕනේ. ධර්මය මේවට යම්කිසි විකෘති අර්ථයක් ඔවට එක එක මිත්‍යා දෘෂ්ටියක නොදන්නා කම් වලින් බහුල හිත් තිබෙනා අය වට අර්ථ කොටන්න පුළුවන්. අර්ථ ඔවට දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ මේවට හානියක් නොවෙන්න අපි මේක ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ. විශාල පිළිසකට පිහිටක් වෙන දෙයක් තමයි මේ අපේ පින්වත් මහත්මලා මේ සිද්ධ කරන්නේ. තව එකක් තිබෙනවා මේ අපි හේතුඵල බලනවා වගේම මේ ආර්ය උපවාදයට බයයි. මමත් බයයි. මේ පින්වතුනුත් බයයි. ඇයි ආර්ය උපවාදයට බය වෙන්නේ? ආර්ය උපවාදය කියලා කියන්නේ මොකද්ද? ආර්යයන් වහන්සේලාට නිග්‍රහ කිරීම, කරහ කිරීම, බැනීම, දොස් කීම, පහත් කිරීම. ඒ ආර්ය උපවාදයට හරි බයයි. එහෙම වුණාම අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට තිබෙන්නා වූ පාර වැහිලා යනවා. ධ්‍යාන අභිඥා මාර්ගඵල විශේෂයෙන් මාර්ගඵල අවබෝධයට තිබෙන පාර වැහිලා යනවා අර අකුසල කර්මයේ නිසා. අපි ආර්ය උපවාදයට බය නිසා යම් කිසි තැනක වරදක් වෙලා තිබෙනවා නම් ඔය හේතුඵල ධර්ම කතාව කරන තැන කොතනින් හරි අපි ආර්ය උපවාදයට බය නිසා ඒකට අත ගන්නෑ. ඒ අපිට වරදක් වෙනවන්නේ. ඕක එක්තරා විදිහක මුලාවක්. ආර්ය උපවාදයට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනේ බව හැබැයි. හැබැයි ධර්මයට හානියක් වෙනවා නම් ධර්මයට නිග්‍රහයක් ඊළඟට ධර්මයට විකෘතියක් කරනවා නම් ඒක සෝවාන් වෙච්ච, සකදාගාමී වෙච්ච, අනාගාමී වෙච්ච, අරිහත් වෙච්ච ආර්යයන් වහන්සේ නමකගෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක නිසා එවැනි තැනක් හම්බුනාන් පස්සේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපිට ඍජු හිතක් තියෙන්න ඕනේ. තුනුරුවන් කෙරේ බැඳී ගියකින් අපි මේක ධර්මයේ නෙවෙයි, මේක ආර්යයන් වහන්සේලා නෙවෙයි මේක කියන්නේ, මේ හේතුඵල ධර්මයේ විස්තර කරන්නේ එවැනි මනසකින් නෙවෙයි කියන එක නිවැරදිව අපිට තේරුම් යන්න ඕනේ. ඒක නිසා ආර්ය උපවාදයට අහු නොවිය යුතුයි, බය විය යුතුයි. හැබැයි ආර්ය උපවාදයට ආර්ය උපවාදයේ කියන එක ඉස්සරහට දාලා අපි බය ගන්නලා අපිව වෙවුලවලා වැරදි වචන දාලා අපේ හිස, අපේ මනස විකෘති කරන්නා ඕ අනාර්යයන්ගෙන්, ආර්ය නොවිච්ච සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵලයට පත් වෙලා නැති එවැනි අයගෙන් අපි බය නොවි ඒ අර්ථය, ඒ කාරණේ ප්‍රතික්ෂේප කරන්නටත් අපිට හයියක් ගැම්මක් තියෙන්න ඕන. ඒක නිසා මේ ධර්මය මේ විදිහට සියුම් විදිහට බලාගෙන යෑම හරිය වටිනවා. දැන් අර අපේ මේ මහත්ය අහුවනේ මේ ඇයි කියන්නේ ස්කන්ධ වශයෙන් ඇයි මේක මෙහෙම තියෙන්නේ කියලා ඇහුවනේ. එහෙම ඇහුවේ එහෙම එකක් තියෙන නිසා. දැන් ඕක ඇත්ත වශයෙන්ම අපි ඕකට වෙන අර්ථයක් දාලා හරියන්නේ නැහැ. ඒක නිසා මේ කාලේ අපේ පින්වත් මේ ධර්ම මණ්ඩලයේ ඉන්න ලෝකවාසී සෑම දෙනාටම අපි බොහෝ මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා.
බුදුරජාණන් වහන්සේගේ නියමම ධර්මය හිතවලට මේ තුලින් හසු වෙලා හමු වෙලා වැටහිලා මෙනෙහි වෙලා අර්ථය ව්‍යංජනේ වැරදි නැතුව හමු වෙලා ඉතා පහසුවෙන් නිවන් අවබෝධ කරගන්නට මේක ඒකායන මාර්ගයක්ම වේවා කියලා. මගේ ඉතින් මෛත්‍රී ප්‍රාර්ථනාව ඒක තමයි. කොත්තනකවත් හිත ගටාගන්නේ නැතුව ඍජු හිතක් හදාගන්නට මේක තමයි නියම ධර්මයේ, මේක නම් අධර්මයේ කියලා වටහා ගන්න. ඒකත් මේකට අතිරේකයක්. බොහොම පින් ස්වාමීන් වහන්සේ මේ ඒකෙදී මම කිව්වේ අදහසක් දානවා මේ අර දැන් ස්වාමීන් වහන්සේ කියපු මාතෘත් එක්කම ඒක දැන් මම හිතිය ස්වාමීන් වහන්සේ මේ අභිධර්මයේ කියන එක දැනගන්න කලින්ම අංගයක් කලින් නම් පොඩ්ඩක් සෑහෙන අපේ මානසික වුණා. ඒතර මේ ධර්ම සම්බන්ධ බෙදාකය සෑහෙන මානසිකලා තමයි මේ ගමන ආවේ. මේකෙදි මට මුලදීම තේරුණු දේ තමයි අපිට අර විකෘති කරන අයව අඳුර ගන්න මේක හොඳ ෆිල්ටරයක් හැටියට තමයි මට අභිධර්මයේ තේරුනේ. පස්තානේ විශේෂයෙන් එතකොට අපිට දැනගන්න ලේසි මට නම් තේරුණා මට දැනගන්න ටික පහසු වුණා ඒ විකෘති කරන තැන් ඒ විකෘති වෙනකොට ඒ මේ අභිධර්මයේ හරි පස්තානයට හරි ඒගොල්ලන්ට අර ඒ විස්තර කිරීම ගැලපෙන්නේ නැහැ වගේ එකක්. එතකොට මට තේරුණා මේක ගැලපෙන්නේ නැහැ වගේ එකක් තේරෙනවා. හැබැයි සූත්‍ර එක්ක ඒගොල්ලෝ අර වෙන වෙන වචන දාලා කතා කරන වෙන වෙන අර්ථවල විදර්ශනාව ප්‍රායෝගික විදර්ශනාවට පස්තානය මේ සම්බන්ධ වෙන්නේ නැතුව කතා කරන්න ගියාම ඒක ලේසියෙන් පහසුවෙන් තේරෙනවා ඒක මේ ආර්යයන් නෙමෙයි කියන එක හොඳටම තේරෙනවා ස්වාමීන් වහන්සේ. මට දැන් එක්තරා බාණ මධ්‍යස්ථානයේ ගියා ඉස්සරහා මට තේරුනේ ඒගොල්ලෝ අයින් කරලා තිබ්බා මේ අභිධර්ම පොත් ටික. ඊට මම මේවට ඒක කනගාටුවකුත් ඇති වුණා. ඉතින් මම පොත් ටික අයින් කරපු පොත් ටික මම ගෙදරට අරන් ආවා. මට ඉතින් තේරුනේ මොකද මේ ඒගොල්ලෝ තේරෙන්නේ නැති නිසා වෙන්න ඇති අර ඒ අලුතින් එන දේවල් වලට යොමු වෙන එකයි අර තේරෙන්නේ අර ඒක ගලප ගන්න දන්නේ නැති නිසා මේ කොහොමද හොඳ එක මොකද්ද හොඳ එක කියන එක තේරුම් ගන්න බැරි වෙන මට්ටමක් තමයි මට එතන පැහැදිලි වුණේ. මම හිතන එක හරියද දන්නේ නැහැ. මට තේරෙන්නේ අභිධර්මයේ පට්ටානේ කියන දේවල් අර වගේ දේවල් පහසුවෙන්ම ෆිල්ටර් කරගන්න පුළුවන් හරිද වැරදිද ආර්යයන්ද නැද්ද කියන එක මම එහෙම හිතන එක හරියද දන්නේ නැහැ. ඒක මහත්තයා හරි මහත්තයාගේ දැන් බලන්න මහත්තයාගේ ප්‍රමාණයට ගිහිල්ලා මහත්තයා බැලුවා මහත්තයාට තේරෙනවා මේ ධර්ම විග්‍රහය එක තැනක ගිහිල්ලා කතා කරනකොට මේකේ හරි වැරද්ද. ඒකෝට මහත්තයා කරේ මොකද්ද වටිනාම කොටස් ටික පැත්තකට දාලා තියෙනවනේ මහත්තයා එක්ක ගෙදරට ගෙනාවා. ඒ කියන්නේ මහත්තයාට තේරෙනවා ඒකේ තිබෙනා වූ වටිනාකම. සහ මහත්තයාට තේරෙනවා ඒකෙන් ගන්න ඕන ඵල ප්‍රයෝජන. තවත් එකක් තියෙනවා මහත්තයා මේ සූත්‍ර දේශනාවල තියෙන මේක සිද්ධ වුණේ පැවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ මේ අධර්මවාදියා තේරුම් ගන්නට පුළුවන් කරුණ ටිකක් දේශනා කරා ඒක මහත්තයාට මම කිව්වද? අධර්මවාදියා හඳුනා ගන්නට පුළුවන් කරුණ ටිකක් සරියුත් හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අභිධර්මය කරගෙන යනකොට කියනකොටම තේරෙනවා කියන්නේ ධර්මයේ නෙවෙයි අධර්මයේ මේ තියෙන ධර්මයේ කියන හොඳට තේරෙනවා. ඒකෙන් අපිට ආලෝකයක් හිතට හැදිලා තියෙන නිසා. ඒකෙන් පිහිටක් අපිට ලැබිලා තියෙන නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ තව දේශනා කරනවා තැනක මේ අධර්මවාදී හඳුනා ගන්නට පුළුවන් වූ කරුණු 18ක්. ඒක දේශනා කරන්නේ සවැත් නුවරදී ප්‍රශ්නයක් වෙලා. ප්‍රශ්නේ තමයි කොසමෑනුවර රණ්ඩු වෙච්ච වික්ෂුන් වහන්සේලා ගියා නේද මේ සවැත් නුවරට. එහෙම ගියාට පස්සේ යනකොට මේ ඒ වික්ෂුන් වහන්සේලා කෙරෙහි අපි කොහොමද පිළිපදින්නේ කියලා සරියුත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා අහනවා. අහන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා කරුණු 18කින් යුක්ත වෙච්ච කෙනා දැනගන්නේ කියලා මේ අධර්මවාදියා හැටියට. බුදුරජාණන් වහන්සේ එතනදී කියනවා සාරිපුත්‍රයා අධර්මවාදියෙක් තේරුම් ගැනීමේදී කරුණු 18ක් දැනගන්නයි කියලා. කරුණු 18කින් අධර්මවාදියා තේරුම් ගන්නට කියලා කියනවා. ඒ කරුණු 18 තමයි ධර්මය
අධර්මය හැටියට කියා දෙනවා. ධම්මෝ අධම්මෝති දීපේති. ඔය එකක්. ඒ කියන්නේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අධර්මයේ හැටියට එයා ඉදිරිපත් කරනවා කියලා දෙනවා. ඒක අධර්මවාදියාගේ තිබෙනා වූ ස්වභාවයක්. ඊළඟට අධර්මය ධර්මයේ කරනවා. ඒක අධර්මවාදියාගේ තිබෙනා වූ දෙයක්. අනිත් එක තමයි ඒක කරුණු 18ක් තියෙනවා. මම විශේෂයෙන්ම මේකට සම්බන්ධ වෙච්ච එකක් කියලා දෙන්නම්. ඒ තමයි අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපේති. පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපේති. මේක දිහා බැලුවාම ඒ තමයි අපඤ්ඤත්තං තථාගතේන කියලා කියන්නේ වචනයක් තියෙනවා අපේ මේ පින්වතුන් හොඳට දැනගන්න පඤ්ඤත්ත කියලා. පඤ්ඤත්ත කියන එක තමයි අපඤ්ඤත්ත වෙන්නේ. පඤ්ඤත්ත කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය ලබාගෙන උන්වහන්සේ ධර්ම පනවනවා. ධර්ම පනවනවා අපි මේ පනවපු ධර්ම තමයි මේ කතා කරන්නේ. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේ මිනිස්යාගේ ජීවිතයේ තුල එක්තරා ස්වභාව ධර්ම ටිකක් තියෙනවා. ස්වභාව ධර්ම ටිකක් තිබෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, උපදිනවා, ලෙඩ වෙන ගතිය තියෙනවා, ඊළඟට දි รา යන ගතිය තිබෙනවා, ඊළඟට මරණ ගතිය තිබෙනවා, මිනිස්සු අඬන ගතිය තිබෙනවා, වැළපෙන ගතිය තිබෙනවා, ඒ වගේම තිහෙට්ටු වෙනවා, අඬලාන්ලා තිහෙට්ටු වෙනවා, තිහෙට්ටු වෙන ගතිය තිබෙනවා, හිතින් දෝමනස්ස වෙන ගතිය තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියනා වූ ඔක්කොම ටික හඳුනා ගන්නවා. හඳුනාගෙන මේ ජීවිතයේ තියෙන ස්වභාවය හොඳට හඳුනාගෙන ඒ ටික ඔක්කොටම නමක් තියෙනවා, නමක් දානවා, නමක් පනවනවා. මෙන්න මේ ඇඬීම, මේ වැළපීම් ගතිය, ඇඬීම් ගතිය, මේ දෝමනස්ස ගතිය, දුක්ඛ ගතිය, මේ පීඩන ගතිය, මේ මරණ ගතිය, ලෙඩ වෙන ගතිය, ජරා ගතිය, උත්පත්ති ගතිය, මෙන්න මේ ටික ඇවිල්ලා දුක්ඛ සත්‍යයි කියලා ඔන්න ඒ කොටසට නම් කිරීමක් කරනවා. මෙන්න මේ ටික තමයි දුක්ඛ සත්‍ය කියලා නම් කිරීමක් කරනවා. ඒ නම් කිරීම බුදුරජාණන් වහන්සේ නිකම්ම වෙන තැනකට ගිහිල්ලා කරන ගහ දිහා බලලා, ඒ ගහ දිහා බලලා ඒකට දුක්ඛ සත්‍ය කිව්වේ නෑ. මේ ජීවිතයේ තිබෙන යම්කිසි ධර්ම ස්වභාව ටිකක් අල්ලලා තමයි කිව්වේ. ඒකට බුදුරජාණන් වහන්සේ ඔන්න දුක්ඛ සත්‍ය පෙනෙවුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔය කියපු කාරණා ටික උපදින, හැදෙන, ඒකට හේතු වෙන්නා වූ ටිකක් තිබෙනවා. ඒ ටික තෝරගන්නවා. ඒ ටික තෝරගෙන මෙන්න මේ හේතුව නිසා තමයි මෙන්න මේ ලෝභය, මේ තණ්හාව, මෙන්න මේ තණ්හාව කියන එක, මෙන්න මේ දුක කියන එකට නොතේරුම්කම නිසා ඇදී යන බැඳීම, ඒකට මේ දුක් ගොඩ පිළිබඳව නොතේරුම්කම නිසා ඒකට ලෝභ කිරීම, ඒකට ආසා කිරීම කියන මෙන්න මේක තමයි ඒකේ හේතුව කියලා ඔන්න තණ්හාවට කියන එකට පැනවීමක් කරනවා. මේ තමයි දුක්ඛ සමුදය කියලා. ඔන්න එතකොට පැනවීම දෙකයි. ඊළඟට මේ දෙකම මිශ්‍රතාවයක් නැති, දුකක මිශ්‍රණයකුත් නැති, හේතුවක්කුත් මිශ්‍ර වෙන්නේ නැති යම්කිසි සාන්ත වූ මේවට සම්බන්ධතාවයක් කිසිසේත්ම නැති ධර්මයක් තියෙනවා. ඒක ඒ ධර්මයේද කියනවා නිරෝධය කියලා. නිරෝධය කියලා බුදුරජාණන් වහන්සේ පැනවීමක් කරනවා. දැන් එතකොට ධර්මතා තුනක් පනවනවා. ඊළඟට එතෙන්ට යන්න බෑ. එතෙන්ට යන්න නම් අපි මානසිකාර වශයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිම වශයෙන් පුරුදු කිරීමක් කරන්න ඕනේ. ඒ මාර්ගයෙන් තමයි යන්නේ කියලා මාර්ගය පනවනවා. දැන් බලන්න, දුක පැනෙව්වා, සමුදය පැනෙව්වා, නිරෝධය පැනෙව්වා, මාර්ගය පැනෙව්වා. ওই චතුරාර්ය සත්‍ය හැටියට පනවපු ටික. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව එකක් පනවනවා. චක්කු රූපය ගත්තාන් පස්සේ මෙන්න මේක චක්කු ප්‍රසාදය. මෙන්න මේ හරියට කියන්නේ සෝත ප්‍රසාදය. මේකට කියන්නේ ගාහන ප්‍රසාදය. මේකට කියන්නේ ජීවහා ප්‍රසාදය. මේකට කියන්නේ කාය ප්‍රසාදය. මේකට කියන්නේ
ප්‍රසාද ධර්ම, ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් මනෝ ධර්ම. ඔය වගේ නම් කරලා තිබෙනවා. නිවැරදිව නම් කරලා තිබෙනවා. හැබැයි ඒ නම් කීම කරලා තියෙන්නේ උන්වහන්සේ පහසුයි කියලා, වටිනවා කියලා, නිර්වුල්‍ය කියලා භාවිතා කරපු පිළිගත් වූ භාෂාවකින්. ඒ භාෂාවෙන් තමයි උන්වහන්සේ ඒවට නම් තියලා තියෙන්නේ. දැන් බලන්න ඔය චිත්ත චෛතසික කියන චිත්තය කියලා කියන්න උණු පැනවීමක්. මෙන්න මේ ධර්ම ස්වභාවයට තමයි චිත්තය කියන්නේ. මෙන්න මේ ධර්ම ස්වභාවයට තමයි චෛතසික කියන්නේ. මේ ධර්ම ස්වභාවයට තමයි ආයතන කියන්නේ. මේ ධර්ම ස්වභාවය තමයි පඨවි කියන්නේ. මේ ධර්ම ස්වභාවය තමයි ආපෝ කියන්නේ කියලා ඔය හැම එකටම ධර්ම පනවල. ධර්ම පැනවීමක්, ඒ කියන්නේ මතු කරලා කියා දීමක් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට පනවපු දේවල් ඕවට කියනවා පඤ්ඤත්ත ධම්ම කියලා. ඒ කියන්නේ පඤ්ඤත්තං තථාගතේන. බුදුරජාණන් වහන්සේ විසින් පනවපු දේවල්. ඊළඟට අර සත්‍තිස් බෝධිපාක්ෂික අතර තියෙන සතිපට්ඨාන ධර්ම මේවා, ඉන්ද්‍රිය ධර්ම මේවා, ඉර්ධිපාද ධර්ම මේවා, වීරිය කියන්නේ මේවා, බොජ්ජංග ධර්ම මේවා, මාර්ග ධර්ම මේවා කියලා ධර්ම 37කුත් මාර්ගාංගේ පනවලා තිබෙනවා. එතකොට මාර්ගයේ හැටි වැඩිම හැටියට ධර්ම 37ක් බෝධිපාක්ෂික ධර්ම කියලා. අන්න බුදුරජාණන් වහන්සේ ඔය සූත්‍ර වලත් අභිධර්මයේ ධර්ම ප්‍රඥප්ති තියෙන තැනවේ. ඒ පනවපු ධර්ම පඤ්ඤත්තං තථාගතේන. බුදුරජාණන් වහන්සේ විසින් කියලා දීපු පනවපු මතු කරලා ඉදිරිපත් කළා නම් තියලා තියෙන දේවල් අරගෙන කවුරු හරි කියනවා නම් පඤ්ඤත්තං තථාගතේන, බුදුරජාණන් වහන්සේ විසින් තථාගතයන් වහන්සේ විසින් පනවපු දේවල් එසේ පනවලා නැහැ. අපඤ්ඤත්තං තථාගතේන කියලා පනවපු දේවල් ටික වෙනස් කරනවා. ආන්න ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පනවපු දේ පිළිගන්න බැරි මනසක් තිබෙන අධර්මවාදියාට. අධර්මවාදී හිතකට, අධර්මවාදී මනසකට, තථාගතයන් වහන්සේගේ පැනවීම පිළිගන්න මැලි හිතකට, ඒ වගේම ඒ පිළිබඳව අවබෝධයක් නැති හිතකට පුළුවන් ඒක වෙනස් කරන්න. හැබැයි තථාගතයන් වහන්සේ පනවපු දේ එහෙමයි කියලා පිළිගන්න සදහැබර උන්වහන්සේගේ දේශනාවට ගෞරවයෙන් නැමී ගිය හිතට ඕක කරන්න බෑ. පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපේති. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ විසින් ඔය පනවපු නැති දේවල්. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඇත්ත වශයෙන්ම සිංහල භාෂාවක් කියලා එකක් තිබුණේ නෑනේ. අපි දන්න තාලෙට සිංහල භාෂාව තිබුණෙත් නෑ, ඉංග්‍රීසි භාෂාව තිබුණෙත් නෑ. එතකොට එහෙම භාෂාවක් තිබුණේ නෑනේ. එහෙම උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේවත් තිබිච්ච නැති භාෂාවක් අරගෙන ඉතින් උන්වහන්සේ එන්න කාලේ නැති භාෂාවකින් කොහොමද උන්වහන්සේ බණදී සිංහල ජාතියක් කියලා ඇත්ත වශයෙන්ම මේ කාලේ හිටියේ නෑනේ. මිනිස්සු කොටසක් ඔය වැද්දු කියලා ඉඳලා තියෙනවා. ඉතින් එහෙම අපඤ්ඤත්තං තථාගතේන බුදුරජාන් වහන්සේ විසින් පනවලා නැති කියලා නැති දේවල් අරගෙන බුදුරජාණන් වහන්සේ විසින් කිව්වයි කියලා කියනවා. ආන්න ඕක කරන්න පුළුවන්කම තියෙන්නේ අධර්මවාදී මනසක් තිබෙන, අධර්මවාදී හිතක් තිබෙන, බුදුරජාණන් වහන්සේට ධර්මයට සංරක්ෂණයට සදහැබර හිතක් නැති, මෝහයෙන් පිරිච්ච, වල්මත් වෙච්ච අධර්මවාදී හිතකට මිස වෙන හිතකට කරන්න බෑ. ඒක නිසා ඔය කරුණු දෙකක් මම මතක් කරා. එකක් තමයි ධම්මං අධම්මෝ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ ධර්මය අධර්මය කරනවා. අධර්මය ධර්මය කරනවා. විනය අවිනය කරනවා. අවිනය විනය කරනවා. දැන් සමහරලාට අහන්න ලැබෙනවා මෙහෙම. ලස්සන කතා. මේ ළඟදී මට තැනකදී අහන්න ලැබුණා මේ විකාල භෝජනේ. විකාල භෝජනේ. දැන් විකාල භෝජනේ ශික්ෂාපද පැනවේ කවුද? අපේ සතහා බුදුරජාණන් වහන්සේනේ.
උන්වහන්සේ නිකන් අනිත් අය වර්තනවට තරහ වෙන්නේ ඔක කියලා දුන්නේ නැත්නම් ප්‍රතිපත්තිය නිවන් දකින්න උපකාරන මාර්ගයක් වැඩිම වශයෙන්. මාර්ගයක් වැඩිම වශයෙන්. ඕක මාර්ගයේ වික්ෂුන් වහන්සේලාටයි ශ්‍රද්ධාවන්ත සිල්වන්ත අයටයි මේ ඕක දේශනා කළේ. හැබැයි අනිත් අයට නෙවෙයි. සිල්වන්ත ගුණවන්ත ඒ වික්ෂුන් වහන්සේලාටයි අනිත් එක මේ ඔය අටසිල් එහෙම රකින්නා වූ ශ්‍රද්ධාවන්ත ගිහි අයටයි ඔක දේශනා කරේ මේ මෙන්න මේ ප්‍රතිපදාව හොඳයි කියලා. හැබැයි අනිත් අයට නෙවෙයි. ඉතින් මේ විකාලය කාලය. ඒ විකාලයේ කාලය කියලා කියන්නේ විකාල භෝජන ශික්ෂාපදයට අනුව කාලයක් තියෙන විකාලයක් තියෙනවා. ආර්යයන් වහන්සේලා ආහාර ගන්න කාලය තමයි මේක ආර්ය ප්‍රතිපදා ආර්ය ධර්මයක්නේ. ඒ තමයි උදේ පාන්දර නැගෙනහිර දිශාවෙන් දවස ආරම්භ වීම වශයෙන් අරුණ කියන පළවෙනි ආලෝකය වැටිච්ච වෙලාවේ ඉඳලා ඉර මුදුන් වෙලා ඉර අවරට යන්න කලින් ඉර හැරෙන්න කලින් කාලයක් තියෙනවා. ඒ කාලය තමයි ආර්යයන් වහන්සේලා ආර්ය ධර්මය අනුගමනය කරන ආර්ය ධර්මයේ පිහිටි ආර්යයන් වහන්සේලා තමන්ගේ ශරීරයේ තුලට දිරබීම් වශයෙන් ශක්තිය ලබා දෙන්නා වූ ඕලාරික ස්වභාවයකින් යුක්ත වෙච්ච පත්මාලු පිණි ආදී දේවල් බහලන ඇතුල් කරන වැළඳීමේ කෘත්‍ය සිද්ධ කරන්නා වූ කාලය ඕක. ඒක එක වේලක් වෙන්න පුළුවන්, දෙවේලක් වෙන්න පුළුවන්, 3-4 වේලා වේල් 10ක් හරි කමන්නේ ඒ කාලය තමයි. දානි වළඳන කයිතර වළඳන්නේ නැහැ. වේල් දෙකක් එකයි එක වේලයි වළඳන්නේ. කැඳ ටිකක් හරි වළඳනවා නම් ඒ කාලේ. ඉර හැරුණාට පස්සේ පහුවදා උදේ පාන්දර අරුණ උදා වෙන කාලය තියෙනවනේ කාලය. ඒකට කියනවා ආර්යයන් වහන්සේලාට ඒක ආහාර ගැනීම වශයෙන් විකාලය. හැබැයි ඕක හැන්දෑ කාලය හොරාට හොරකම් කරන්න නම් කාලය වෙන්න පුළුවන්. මේ කියන්නේ ඇත්ත වශයෙන්ම ආහාර ගැනීම සම්බන්ධයෙන්. එතකොට මේක කාලය සහ විකාලය කියලා මේ ශික්ෂා පදයට අනුකූලව කාල විකාල දේශනා කරලා තියෙනවා තථාගතයන් වහන්සේ මාගේ ශ්‍රාවකයෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මාගේ ශ්‍රාවකයෝ කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විතරයි යෝග කරන්නේ, ශ්‍රාවකයෝ නොවන අය ඒක කරන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න ඕනේ. මේ පැනවීම කොලොප්පම් කරනවා. මේ පැනවීම විනය පැනවීමක්. තථාගතයන් වහන්සේගේ පැනවීමක්. තථාගතයන් වහන්සේගේ විනය දේශනාවක්. මේක ඒ ධර්මයේ ගරු කරන්නේ නැති, බුදුරජාණන් වහන්සේට වන්දනා හිතක් නැති, බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූත්වයෙන් පිළිගන්න බැරි හිතක් තිබෙන්නා වූ කෙනා කියනවා මම දානි ගන්නෙ කෑම කන්නේ මට බඩගිනි වෙච්ච වෙලාවෙ මිසක ඔය කියන වෙලාවේ නෙවෙයි. ඒක ગેස්ට්‍රයිටිස් හැදෙන්නත් හේතු වෙනවා. දොස්තරවරුත් කියලා තියෙන්නේ මෙහෙමයි කණ්ඩේ කියලා. ඔය වගේ කතාවක් කියලා දැන් අරක ප්‍රතික්ෂේප කරනවා. එතකොට එයා දොස්තර කෙනෙක්ගේ මේ ශ්‍රාවකෙක් මිසක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ඇයි? එයා බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපදේ පිළි අරගෙන පිළිපදින්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි විනය අවිනය කරන්නා වූ කෙනා, අවිනය විනය කරන්නා වූ කෙනා හඳුනාගන්නේ, තේරුම් ගන්නේ, දැනගන්නේ. තව ගොඩාක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ ජීවිත හේතුව නිසාවත් මා පැන වූ ශික්ෂාපද ඉක්මවා යන්නේ නැහැ කියලා. ඒ කවුරු ගැනද ඇත්තට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? උන්වහන්සේ කියන්නේ මාගේ ශ්‍රාවකයෝ කියලා. හැබැයි ඔය උන්වහන්සේගේ ශ්‍රාවකයෝනේ. හැබැයි ශ්‍රාවකයෝ නොවන අය මොකක් කරනවා? අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වන සහ ශ්‍රාවකයා නොවන කෙනා තේරුම් ගන්න ක්‍රමය. අද කාලේ එක එක ලස්සන කියලා කියන්නේ ලස්සනට පේන අවලස්සන. ඒවා පැතිරීගෙන යනවා. ඉතින් මේ අපේ පින්වතුන්ට මේ හොඳ ධර්මඥානයක් ඒ ඕවගේ අස්සෙමුත් තේරුම් ගන්න. දැන් ඔය
මේ පැනවීමක් මේ කතා කරන්නේ. තව එකක් තමයි මහත්තයා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහත්තයා ඉස්සෙල්ලා කියපෙකට මට මේ සූත්‍ර කැලලකින් පොඩි කතාවක් මතක් වෙනවා. ඒ තමයි මහත්තයලා හොඳට මේ ධර්මයේ ධාරණය කරගන්න ටිකක් අමාරු ගතිය තිබුණත් හොඳට කියවලා අහලා හොඳට මෙනෙහි කරන්ඩ පංචමේ භික්ඛවේ ධම්මා මහණෙනි ධර්ම පහක් තිබෙනවා. ඒ ධර්ම පහ සද්ධම්මස්ස සම්මෝසාය අන්තර්ධානාය සංවත්තಂತಿ. මේ සද්ධර්මයේ නැතිවීම පිණිස විනාශ වී යාම පිණිස හේතු වෙනවා. ධර්මතා පහක්. ඒ ධර්මතා පහ න සක්කච්ඡන් ධම්මං සුනන්ති. ඉන්න අය ශ්‍රාවකයෝ භික්ෂුන් වහන්සේලා හොඳින් බණ අහන්නේ නැහැ. ඒක හේතුව. න සක්කච්ඡන් ධම්මං පරියාපුනන්ති. ධර්මයේ නියම පිළිවෙලකට පුරුදු පුහුණු කරන්නේ නැහැ, ඉගෙන ගන්නේ නැහැ. න සක්කච්ඡන් ධම්මං ධාරෙන්ති. පිළිවෙලකට ක්‍රමානුකූලව ධර්මයේ හිතේ දරාගන්නෙත් නැහැ. න සක්කච්ඡන් ධතානං ධම්මානං අත්තං උපපරික්ඛන්ති. හිතේ දරාගෙන තිබෙන්නා වූ ධර්ම කරුණවල අර්ථය නියම පිළිවෙලට මෙනෙහි කරන්නෙත් නැහැ. න සක්කච්ඡන් අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපද්‍යන්ති. අර්ථය පිළිවෙලට දැනගෙන ධර්මයේ පිළිවෙලට දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව යෙදෙන්නෙත් නැහැ. ඔය කරුණු පහ ධර්මයේ ලෝකයෙන් අතුරුදහන් වෙන්න හේතු වෙනවා කියලා කියනවා. එක ප්‍රශංසනීය කතාවක් මට කියන්න ඕනේ. අපේ මේ පින්වතුන් ඇත්ත වශයෙන්ම මේ පිළිවෙලකට මේ ඉස්සර වෙලාම මේ මං ওই ටිකත් හිතේ දරාගෙන තමයි දැන් අපි අවුරුදු 2ක් විතර මේක වැඩි කරගෙන ආවනේ. හදිසි වෙන්නේ නැතුව පිළිවෙලකට මේක එක්තරා විදියකට ඉගෙන ගත යුතු ධර්මයක්, එක්තරා විදියකට කරගත යුතු ධර්මයක්. අපි මෙච්චර කල් ආවා. අපේ පින්වතුන්ත් ඒ වගේම හිත හඳුනාගත්තා, අපි චෛතසික දැනගත්තා, රූප නිර්වාණය, ඊට පස්සේ කුසල් සිත්, අකුසල් සිත්, අහේතුක සිත්, ඒ වගේ පිළිවෙලකට දැනගත්තා. දැන් ඔය දැනගත්ත හින්දානේ ඔය මේ අවුලක් නැතුව යම්කිසි දෙයක් කියනකොට අපිට තේරෙන්නේ, වැටහෙන්නේ, අපිට යම්කිසි දෙයක් කාට හරි කියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බලන්න ඔය වැඩේ අපි දිගට කරන්න ඕන. හොඳට පිළිවෙලකට අහන එක, මෙනෙහි කරන එක, භාවනා වඩන එක හොඳට පිළිවෙලට කරන්න ඕන. මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අනිත් එක තමයි තව එකක් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ මට මේ 아무තු හිතවිලි පහළ වෙනවා. මේ ඒක මේ එක්කෝ මගේ මම මේ පින්වතුන්ට කියන මේක ලෝකයේ මිනිස්සු අහන හින්දා මට ඔය මේ කියන්නේ මගේ මං හිතනවා වරදක් නෙවෙයි කියලා මට මෙහෙම හිතන එක. හැබැයි ඉතින් වරදක් එහෙම වුණත් මගෙන් වරදක් එහෙම වෙනවා නම් මං ඉතින් ආර්යයන් වහන්සේලාගෙන් ඉතින් මම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගෙන් මම සමාව ගන්නවා. ආර්යයන් වහන්සේලාගෙන්. ඒ තමයි මේ දැන් සෝවාන් වීම, සකදාගාමි වීම, අනාගාමි වීම, අරිහත් වීම. මේවා නිකන් මේ සෙනසුරාදා පොළේ වගේ. සෙනසුරාදා පොළට ගියන් පස්සේ අර තියෙන්නේ මේ එළවලු තුන පහ ගන්න මාකට් එක වගේ අන්න ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මට පේන හැටියට. මට දැනෙන්නේ නැහැ. මේ මගේ හිතේ හැටියකෝ මට මොකක්ද අවුලක් හිතේ හිතෙන්ද නැත්තම් ඉතින් මේ යහපත් මං හිතනවා යහපත් කියලා. මට මෙන්න මෙහෙම හිතෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් මේ කෙනෙක් පුටුවක වාඩි කරලා මගේ දිහා බලන්න කියලා ඔය මොන හරි ටිකක් කියලා මේ ධ්‍යාන දෙනවා. පළවෙනි ධ්‍යානේ අපි අහලා තියෙන හැටියට විවේකව ඉඳලා ශබ්ද වලින් අයින් වෙලා ඇස් දෙක පියාගෙන රූප වලින් අයින් වෙලා හිත නීවරණ ධර්මයන්ගෙන් විනිර්මුක්ත කරගෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන මේ ධර්ම වලින් විනිර්මුක්ත කරගත්ත නිස්සද්ද පරිසරයක තිබෙන්නා වූ
තැනකින් තමයි මේ ධ්‍යාන ආනාපාන සති ධ්‍යානය, මෛත්‍රී ධ්‍යානය, සත්ව සංඥාව අරමුණු කරගෙන ආස්වාද ප්‍රස්වාස අරමුණු කරගෙන මතුවෙන්නේ. ඔය අපිට දැනෙන තාලෙ. හැබැයි මේ ආනාපාන සතිය මේ ධ්‍යාන දෙනවා මේ ටක් ගාලා පුටුවේ වාඩි කරලා. සෝවාන් මාර්ගඵල ලබා දෙන ස්වභාවයක් තියෙනවා මේ පුටුවේ වාඩි කරලා ඉස්සරහා වාඩි කරලා ඔහොම තියෙනවා. දැන් කඩේ වගේනේ. මට මෙන්න මෙහෙම හිතුණා. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපේ බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා නේද? ඔය ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනාම ඉස්සරහේ අඹ ගහක් යටට හරි නුග ගහක් යටට හරි කතා කරලා අනේ මහණෙනි ඔයගොල්ලෝ මාඩු වෙන්න ඉස්සරහා මගේ ඉස්සරහා මම දෙන්නම් ඔයගොල්ලන්ට මේ සෝවාන් ආදි මාර්ගඵල වාඩි වෙන්න මෙන්න මේ මහන්න මේ විදිහට කියලා බුදුරජාණන් වහන්සේට ඔය භාවනා කරන්නට යන්නේ නැතුව ඒ වගේම ඒ අයට ඔන්න දැන් ඔයා සෝවාන් ඔයා දැන් සකදාගාමි අනාගාමි ඔන්න දැන් ධ්‍යානයාව ටකස් ගාලා එහෙම කියලා කරන්න පුළුවන් හොඳම හැකියාව තිබුණේ බුදුරජාණන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය මොකක්වත් ඔය ඕවා කරන්නේ නැතුව උන්වහන්සේ දේශනා කළේ සීලේ වඩන්න, සමාධිය වඩන්න, ප්‍රඥාව වඩන්න හේතු ඵල ධර්ම දේශනා කළා. දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කළා. මේවා පිළිවෙලකට වඩාගෙන දියුණු වෙලා තිබිච්ච මනසට එදා ඒ ධර්මය හොඳට අවබෝධ කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ එකක්වත් ඔයා දැන් සෝවාන්, ඔයා මේ විදිහට ආරෙහිමයි කියලා එහෙම පටන් එහෙම දෙන්න ගියේ නැහැ. ඒ කෙනා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට කියලා ගිහිලා තියෙනවා. මම මේ වගේ තත්යකට මේ ධර්මය අවබෝධ කරගත්තයි කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරලා තියෙනවා. සමහර අය ඔක්කොම මතක් කරලා ගිහිල්ලා නැහැ. ඔය ලක්ෂ ගණන් මේ අවබෝධ කරගත්ත අය මම සෝවාන් කියලා ඒ අය කියලා ගිහිල්ලත් නැහැ. බුදුරජාණන් වහන්සේත් ඔය සෝවාන් වෙච්ච ඔක්කොගේම නම් ගන්න එහෙම ප්‍රකාශ කළත් නැහැ. එතකොට දැන් ධානයක් කියන එක බලන්නකෝ මේ ඒක ඔහොම පුටුවක ඉස්සරහා වාඩි කරලා දෙන්න පුළුවන්ද කියලා මට මෙහෙම එකක් හිතුණා. දැන් ධානයක් දෙන්න පුළුවන් නම් ප්‍රථම ධානයේ චතුර්ථ ධානයේ දෙනවා. එහෙම දෙන්න පුළුවන්කම තියෙනවා නම් මගේ මේ අහිංසක හිතට මේ හිතෙන දේවල් මාර්ගඵල දෙන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම මේ අභිඥා පොඩ්ඩකුත් එකක් දෙකක් දුන්නොත් නරකයි. අභිඥා කියලා කියන්නේ පුටුවක වාඩි කරලා කියලා හරි ශරීරයේ බරක් ටිකක් හැල්ලු වේවා කියලා හරි මොකක් හරි කරලා නිකන් අඩුතරමේ මේ මීටර 5ක්වත් උඩින් යා ගන්න පුළුවන් මාර්ගයක්. මිනිසෙකුට මේ කියන්නේ අතුවල හැප්පෙන්නේ නැති වෙන ගස්වල මීටර 5ක් 10ක් විතර පොඩ්ඩක් උඩින් යා ගන්න පුළුවන් නම් පුළුවන් 이르දියකුත් ඔය ආස්සෙට ඔය ඒ මනුස්සයාට හදලා දුන්නා නම් අඩුතරමේ වියදමක් නැතුව ගිහිල්ලා මෙහෙන් ඕස්ට්‍රේලියාවෙන් නගිනවා වේගයකුත් හදලා දෙනවා ගිහිල්ලා ඉන්දියාවේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගාව බහිනවා බෝධින් වහන්සේට වන්දනා කළා හතර ස්ථානයේ වැඳ පුදාගෙන බොහෝම පිනක් කරගෙන මෙහෙට එනවා. එහෙම වැඩක් කරගන්න පුළුවන් නම් ඔය ධ්‍යාන දෙන්න පුළුවන් අයට කොච්චර වටිනවද? ඒකම පුළුවන්කමක් තියෙනවා නම් දැන් මවන්න පුළුවන්නේ. දැන් එක දේවල් ඔය මවන්නත් පුළුවන් අර 이르දි විදිහේ තියෙන එකක් දුන්නාන් පස්සේ කොච්චර මිනිස්සු ඉන්නවද මේ කාණ්ඩ බොණ්ඩ නැතුව. ටිකක් කෑම පිඟන් 10 100 හරි ඔය දුප්පත් මිනිසුන්ට මවලා දෙන්න මොකක් හරි 이르දියක් හදලා දෙනවා නම් ඒකත් ආය නරකය. හරි වටිනවනේ. ඊළඟට තව අපි හිතමු මෙහෙම මට මගේ පෙර ආත්මයේ සිහි කරගන්න පුළුවන් මාක් හරි ඒ 이르දියක් ටක් ගාලා ඔය විදිහට හදලා දෙන්න පුළුවන් නම් ඒකත් නරකය. මට ඒක මතක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙහෙට දැන් මේ ට්‍රැෆික් ඔය ඕස්ට්‍රේලියාවේ ට්‍රැෆික් මෙහි නවසීලන්තේ ට්‍රැෆික් ඔය ට්‍රැෆික් වලට අහු වෙන්නේ නැතුව පොඩ්ඩක් එහෙට මෙහෙට ලෝක සේවාවක් සිද්ධ කරන්න මිනිස්සුන්ට උදව්වක් උපකාරයක් කරන්න. එහෙම 이르දියක් පොඩ්ඩක් හරි ගැස්සලා දෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඒකත් ඇත්ත වශයෙන්ම ආමරණ පැත්තකින් තිබිච්චා. මෙහෙම කරන්න පුළුවන් නම්
ඉස්සරහා වාඩි කරනවා. වාඩි කරවලා අගේ දිහා බලා ඉන්නේ ඕගොල්ලෝ මෙච්චර මේ අවුරුදු ගණන් මේ ඉස්කෝලේ වල ගිහිල්ලා උච්චර මහන්සි වෙන්නේ නැතුව දැන් ධ්‍යාන දෙන්න පුළුවන් එක්කෙනාට සෝවාන් මාර්ගඵල සහ ආදි දේවල් ඉහළ තලයේ දෙන්න පුළුවන් එක්කෙනාට ඔයා වාඩි වෙන්න මම ඔයා දැන් ඉංජිනේරුවක් කරනවා. මම පටස් කාලා විනාඩි 5න් මම ඔයා හොඳ දොස්තර කෙනෙක් කරනවා ඕන බල්ලන්ට බලලුන්ට බෙදගම් කරන්න පුළුවන් මම වෙටරනරි කෙනෙක් කරනවා. මම ඔබව මේ වගේ හොඳ දොස්තර කෙනෙක් පිළිකා රෝගීන් ඉන්න ඒගොල්ලන්ට සේවා කරන්න මම දෙන්න. ඒ සෝවාන් ඵලයයි සෝවාන් මාර්ගඵල සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල එව්වයි දොස්තර කෙනෙක් කරනවා කියන එක ඇත නිකන් හරි වෙනසක් තියෙනනේ මේ එච්චර උඩ හරියක් දෙන්න පුළුවන් නම් පළවෙනි 1 2 3 ධ්‍යාන 4 දෙන්න පුළුවන් නම් ධ්‍යාන මේ දොස්තර කෙනෙක් කරනවා කියන එක මහා කජ්ජක්. ඒක ඕක කරන්න පුළුවන්කම තියෙනෝනේ. එහෙම පුළුවන් එහෙම බැරියයි කියන එක මට මේ අමුතු මේ හිතවිල්ලක් පහළ වෙනවා. ඒක අරක මේ විශේෂයෙන්ම පොඩ්ඩක් මේ අඩුවැරනේ ගේක හැප්පෙන්නේ නැතු උඩ ලොකු බිල්ඩින් වල හැප්පෙන්නේ නැතු ඩිංගක් උඩින් ඒවට පොඩ්ඩක් උඩින් ලයිට් කණු වල වදින්න නැති වෙන්න තරමට මට යන්න ක්‍රමයක් හදලා දෙන්න පුළුවන් නම් මේ ඒක හොඳයි කියලා මට එහෙම හැඟීමක් පහළ වෙනවා. අද කාලේ මේ අහන්න තියෙනවත් එක. ඔය මට හිතෙන හැටි. මේ මට හිතෙන්නේ මෙහෙම ඇයි කියලා මේ තමයි මාත් මේ හිතන්නේ. මම එක එක ඒවා දිහා දැන් මේ ධර්ම කොටස් විතරයි දෙන්නේ. දැන් ඔක්කොම දෙන්න එපායි. ඉතින් ඔය වගේ කාල ඔය වගේ එක එක මේ ඔය ධර්ම මණ්ඩල යන කාලයක්. ධර්මයේ ස්වરૂපය ගත්ත අධර්මය පැතිරෙන එකක්. ඉතින් මේ අපේ පින්වතුන්ට ඒ වගේ මුලාවකටපත් නොවේවා කියලා ඉතින් මම බොහෝ මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා අපේ තුල තියෙන්න ඕනේ දුවපු ගානට හැටි වැටෙන ධර්මය. ඒකනේ හැබැයි දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රේමී රාහුල ස්වාමීන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේට සලකපු විදිහයි සෝපාක හාමුදුරන්ට සලකපු විදිහයි වෙනස්නේ. සැඩොල් කුලේ උපන්නා වූ සෝපාක ස්වාමීන් වහන්සේ අවුරුදු 7 දී රහත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේට තිබුණානේ මගේ පුත්‍රයා ලෝකයා මොනවා කියනවද මම මේක උදව් කරේ නැත්නම් මම රාහුලට උදව් කරන්න ඕනේ කියලා එහෙම ළඟ ගෙනල්ලා වාඩි කරවලා තියාලා එහෙම උකු කරේ නෑනේ ඉක්මනට රහත් වෙන්න සෝවාන් වෙන්න. හිත වැඩෙන කල්ම මාර්ගයේ වඩන්න කියලා දුන්නා. උන්වහන්සේ එතනින් එහාට අත ගැහුවේ නෑනේ. ඒක රාහුල ස්වාමීන් වහන්සේගේ හිත ඇතුළෙන්ම මෝරවගෙන ඉන්න එපායි. ඔන්නෝමයි ධර්මයේ තියෙන්නේ. ඒක නිසා විනය ධර්මය පනවපු දේවල් පනවපු නැති දේවල් ඒ විදිහට වෙලායි කියලා කියන්නේ ධර්මයේ විකෘති කරන්නේ අධර්මවාදියා. පනවපු දේවල් නොවේ කියන්නේ අධර්මවාදියා. විනය අවිනය කියන්නේ අධර්මවාදියා. ආන්නේ එතන අපි මේ ඉන්න ඕනේ ඔය අභිධර්මයේ තේරුම් ගැනීම වටහා ගැනීම ධර්මය අධර්මයේ තේරුම් ගැනීමට ඊටාම විසිතුරු පිටුවහලක් වෙනවා සරණක් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මාගේ ඇවෑමෙන් ශාස්ත්‍රීය කෘත්‍ය સિદ્ધ කරන්නේ මේ ධර්මයයි කියලා. මම ඒක පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් උන්වහන්සේ පිරිනිවාට පස්සේ උන්වහන්සේගේ දේශනා කරපු ධර්මය තථාගත කෘත්‍ය ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ වැඩසටහන කරනවා. අපේ මේ වැඩ සේනාසනයේ වැඩ ඉන්නේ ත්‍රිපිටක ධර්මය මට ඒ ශාස්ත්‍රීය කෘත්‍ය ඒකාන්තයෙන්ම සිද්ධ කරනවා. මම ඒක නිසා ඒ පොතට ඒ ධර්මයට ඒ සහතන් වහන්සේලා ආරක්ෂා කරපු ඒ ධර්මයට බොහොම ගෞරව කරනවා. ඒ ශාස්ත්‍රීය කෘත්‍ය කරන නිසා ඒක නිසා මේ සේනාසනේ හරියට ධර්මයේ තියෙන කෙන ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා වගේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නේ ධර්මයේ කොටස් තමයි අපි මේ කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම අපි මේ
මේ ධර්මයෙන් කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ ඉන්නවා වගේ. මේ ධර්මයේ සාකච්ඡා කිරීම සරියුත් හාමුදුරුවන්ගේ ළඟට යනවා වගේ. මේ පොතක් අරගෙන අපි එතෙන්ට යන්නේ මේ ඒ සාකච්ඡා කරන්නේ උන්වහන්සේලාගේ පාද මූලයට යනවා වගේ. බුදුරජාණන් වහන්සේගේ පාමුලට යනවා වගේ මේ ධර්ම සාකච්ඡාව. ඒක නිසා ওই විදිහට අපි හිතුවේ නැතුවට අපි අවුරුදු 2කට වැඩි කාලයක් මේක කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ පොඩි මතක් කිරීමක් මේ ධර්මවාදියා අධර්මවාදියා තේරුම් ගන්නට මේ පින්වතුන්ට මේ කරුණු 6ක් කියලා දුන්නේ. 18ක් තියෙනවා. ඒ 18 විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කරුණු ටිකක් තමයි මේ කියන්නේ. තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරන ওই විදිහට හිතන්න. කවුරු හරි ආවොත් එහෙම ධානයක් අය අභිඥායම දෙන කෙනෙක් එනවා ওই පැත්තේ ආවොත් මටත් ඔය මැසේජ් එකක්වත් ගහන්න. මාත් ඔය මොකක් හරි මේ එනකොට උඩින් එන්න පුළුවන් ඔහෙට එන ගමන් එන ඒක මම ඔය එයා නිව්සීලන්ත වලින් කරගන්නම්. ඒකට කාට හරි කියලා ටිකට් එකක් අරගෙන ඉතින් රිටර්න් එක මට ඒ පැත්තෙන් හදාගන්න පුළුවන්. මෙහෙන් ඉතින් ගෙවලා තමයි එන්න වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් මම හිතන්නේ ඒක ඉතාමත් කාලෝචිත සාකච්ඡාවක් මම හිතන්නේ ඒ වගේම උපදේශයක් අපිට ලැබුණේ ස්වාමීන් වහන්සේගෙන්. බොහොම පින් ස්වාමීන් වහන්සේ අපිට ඇත්තටම දැන් මේ ප ဋ ාණ දේශනාවලට සවන් දෙනකොට ඒ වගේම ඒ වගේ කරුණු ගැන හිතනකොට ඇත්තටම එදිනෙදා දේශනාවලින් ඇහෙන හෝ නැත්නම් වෙනත් පසුව ලියූ පොත්පත් වලින් දකින්න දේවල් අපිට හොඳින් පැහැදිලි වෙනවා. ඒ වගේ යම් මඩුපාඩු තියෙනවා නම් ඒවත් අපිට පැහැදිලි වෙනවා මේ ධර්මයට ගලපලා බලනකොට. සරල උදාහරණයක් හැටියට මට මතක් වුණා ස්වාමීන් වහන්සේ අර ඇතැම් විට බාහිර කිසිවක් නැහැයි කියන අර්ථයක් වගේ පැවසෙන අවස්ථා තියෙනවා. අපිට අහන්න ලැබෙන අවස්ථා තියෙනවා. ඒකකොට ආරම්මන ප්‍රත්‍ය ගැන අපි යම් කිසි විදිහක දැනුමක් ලබාගෙන තියෙනවා නම් අපිට හොඳටම තේරෙනවා ඒකේ යම් කිසි පැටලීමක් තියෙනවා කියලා. ඒවත් ඊළඟට පුරේජාත ප්‍රත්‍ය වගේ දේවල් සාකච්ඡා කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ධර්මයට ගලපගන්නේ කොහොමද කියන තත්ත්වය එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ කොහොමද අපි දකින අවස්ථාවකදී අසත් රූපයත් එකටම පහළ වෙලා එකටම නැති වෙනවා කියන කරුණු ඒත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එතනදි දක්වලා තියෙන්නේ. නමුත් අපිට පුරේජාත ප්‍රත්‍යයේදී මෙතනදී අහන්න ලැබෙන ආකාරය අනුව බැලූ බැලමට ඒකේ නොගැලපීමක් තියෙන බව පේනවා. නමුත් මේක ගැඹුරින් හදාරනකොට අපිට තේරෙනවා එකම දේ තමයි ඒ ආකාරයෙන් පැහැදිලි කරලා තියෙන්නේ කියලා. ඒකකොට නොගැලපෙන දෙයක් ගලපා ගන්න, නොගැලපෙනවයි කියලා හිතෙන දෙයක් ගලපා ගන්න, විශේෂයෙන්ම නොගැලපෙන දේවල් ඉවත් කරලා දාන්නත් අපි ඒ දෘෂ්ටි වලින් මිදෙන්න අපිට ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා කියලා මා පෞද්ගලිකව හිතනවා මේ ප ဋ ාණ දේශනා. මම හිතනවා කල්යාණ මිත්‍රයින්ට තවත් අදහස් ඇති අපි බලමු යොමු වෙලා තෙරුවන් සරණයි සාන්න. තෙරුවන් සරණයි සාන්නත් මටත් අදහසක් තිබ්බා. මම 2013 මේක සම්බන්ධ වුණේ සාන්ත සිසිපතට. එතකොට මට චූටි මේ ප්‍රශ්නයක් තිබ්බා. ඒ ධර්ම සභාවේ ඉන්න අයට විඥානය ගැන හරි රූප ගැන හරි දැනුම පටල ගන්න අවස්ථාවල්. එතකොට මට චූටි දැනුමක් විතරක් තමයි තිබුණේ. එතකොට මට තේරුණා කවුරු හරි මේ අභිධර්මයෙන් කාගෙන් හරි ඉගෙනගෙන ඒකට නම් අපිට අර පොඩි දේශන අහලා තිබ්බා. ඒකට ඒ පිළිවෙලින් මොකක් හරි දැන් මේ දැනගන්න පුළුවන් ක්‍රමයක් මේ ධර්ම සභාවට ඇති වෙනවා නම් හොඳයි කියන එක. එතකොට තමයි අපිට අර යෝජනා කරේ මම හිතන හැටියට මේක පිළිවෙලට ඉගෙන ගමු කියන එක. මේ ප ဋ ාණයට වෙනකන් ඒ කියලා මම නම් හිතුවේ නැහැ. හැබැයි ඉතින් කොහොම හරි ඒකත් වුණා. මේ ඒ සහින්ද බාධා තිබ්බ ඒ ආසියත් මට සමහර දවස්වල මේ සම්බන්ධ වෙන්න බැරුව ගිය අවස්ථාවක් තිබ්බා. මට තේරෙන එකම දේ තමයි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මම රෙකෝඩින් එක මහානකොට මේ දැන් අවුරුදු 4-5කට කලින් හිටපු ධර්ම සභාවේ හිටපු අයගේ සෑහෙන ලොකු වෙනසක් මම දකිනවා දැන් මෙතන ඉන්න අයගේ. ජයන්ත මහත්තයා මේ දලෝත් මහත්තයා අසංග මහත්තයා ශ්‍රීමති මහත්තයා කතා කරන කරුණු හැටියට ඒ අය ඉදිරිපත් කරන කරුණුයි සාමාන්‍යයෙන් දැන් අනිත් අය ස්වාමීන් වහන්සේ කියන වගේ අයගේ කරුණුත් එක්ක බලද්දි මට දැන් මට සන්තෝෂ වෙන්න පුළුවන් යම්සි තෘප්තිමත්කමක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ නිසා මේ අය මේ පිටිපස්සේ ආරක්ෂා වෙන ධර්මය ආරක්ෂා වෙන පැත්තකට ස්වාමීන් වහන්සේ යොමු කරලා තියෙනවා වයි කියන එක මට අර ඒ හින්දා සෑහෙන අර මේ
නිරාමිෂ සැපයක් තියෙනවා මේකෙන් මටත් එහෙමමයි. ඒ වගේම මම දැන් මේගොල්ලන්ගේ වෙනස දකිලා තියෙන හින්දා ඒ කතා කරන කරුණ නිසා විශේෂයෙන් හදාගම් මහත්මයාලා ජයන්ත මහත්මයාලා මේ ශ්‍රීමති මහත්මියලා වගේ ඒ කතා ඉදිරිපත් කරන විදිය දැක්කම ඒ ඉස්සර තිබුණ තත්ත්වයේ දැන් තියෙන තත්ත්වයේ එක බලද්දී ඒක ලොකු වෙනසක් මට නම් දැන් තේරෙනවා. මේ අනිත් එක ස්වාමීන් වහන්සේ මේක අර හුඟක් වෙලාවට මේ හදිස්සි වෙන තත්ත්වයක් වයසට ගියේ හින්දා හෝ මේ වයස මදි හින්දා හෝ සමහර අය හික්මන්ට මාර්ගඵල ලබා ගැනීම අදහසෙන් හික්මන් ක්‍රම වලට යොමු වෙන නිසා දෝ මේ බැරෑරුම් ධර්මය තේරුම් ගන්න ඒගොල්ලන් උත්සාහ නොවෙන්නේ කියන එක තමයි මට තේරුනේ. එහෙම නැතුව ඒක අර හදිස්සි වෙන්නේ නැතුව ඒ පිළිවෙලකට මෙච්චර කාලෙක මේ මට සම්බන්ධ නොවේ මේ මම සම්බන්ධ නොවි හිතේ කාලෙත් මේක රැකගෙන මේක ලාභ එක ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ධර්ම සභාවට විශේෂයෙන් දවස් මහත්තයා ඇතුළු ජයන්ත මහත්තයා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. හරි වටිනා මහත්තයා ඒක මටත් තියෙනවා මේ මෙච්චර අපි මේ රෑ රාත්‍රිය වෙනකල් ඉඳලා අපි මේ කතා කරන මේ ඔන්ලයින් හරහා කතා කරන මේ කතාවේ මේ කියලා දෙන කියා දීම තුළ ප්‍රතිඵලයක් හිස් නැහැ කියන බව මම මේ සමහර ඔය අපේ පින්වත් මහත්මියන් ඉදිරිපත් කරන කරුණු අතර මටත් ඒ සතුට තියෙනවා. මහත්යා ශ්‍රාවකෙක් හැටියට සම්බන්ධ වෙන සාකච්ඡා ධර්ම සමාජිකයෙක් හැටියට ඒ සතුට විඳිනවා වගේම අපේ කාලය අරගෙන මේ පින්වතුන්ට කියලා දෙන දේ හිස් වෙලා නැහනේ. ඒ වගේම මේකෙන් යම්කිසි දෙයක් ප්‍රයෝජනයක් තියෙනවනේ කියලා මට හරිම සන්තෝෂයක් ওই විදිහටම දැනෙනවා. ඒක නිසා පොඩි මහන්සියක් එහෙම තිබුණත් අරකම් මේවත් කොහොම හරි ඇවිල්ලා මේක කියලා දෙන්න මට හිත පෙළඹෙනවා. ඉතින් මේ ඔය වටපිටාවේ ඇහෙන දේවල් මේවා නිකම්ම ශබ්ද මාත්‍ර විතරයි මේ වගේ අර්ථ සම්පatti නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් හයියක් අපිට ඇත්ත වශයෙන්ම ඔය ලැබෙන්නේ මේක නිසා. ඒක නිසා ඇත්ත වශයෙන්ම හොඳ දෙයක්. අනිත් එක මේ මණ්ඩලයේ ඉන්නවා විතරක් නෙවෙයි. තවත් අහනවා කියන්නේ අර මෙහි ඉන්නවා නවසීලන්තේ නෝන කෙනෙක් ඒ නෝනා මේවා ටයිප් කරනවා. ටයිප් කළා දැන් මේ මහත්තයා මට මේ වෙලාව නැතුව ඉන්නේ ඒක කරෙක්ට් කරන්න දැන් ඔය ප ဋ ාණ දේශනා 25ක් එයා ටයිප් කරලා දීලා තියෙනවා. සම්පූර්ණ ටයිප් කරලා. ඉතින් ඒක බලන්න කොච්චර කැපවීමකින් ඒක කරනවද කියලා. ඉතින් ඒ අතින් බැලුවන් පස්සේ අපේ පින්වතුන්ගේ සහභාගීත්වයේ හිතන හිතවිල්ල හරිම හොඳ. අනිත් එක තව එකක්. කිසිම කෙනෙක් බය වෙන්න හොඳ නැහැ. කිසිම කෙනෙක් සැකයක් ඇති කරගන්න හොඳ නැහැ. මේ ඉන්න කිසිම කෙනෙක් කිසිම දවසක මේ සාකච්ඡාව කිරීම තුළින් කවදාකවත් අපායන්නේ. කවදාකවත් අපායන්නේ සෝවාන් වුණත් නැතත් හේතුව මේ ධර්මයේ හිතේ දරාගෙන මේ විදිහට කටයුතු කරගෙන යෑම තුළ අර සෝතානුදත සූත්‍රයට අනුව තමයි සිද්ධ වෙන්නේ. සෝතානුදත සූත්‍රය මතකනේ. යම් කෙනෙක් හරි ස්පිතාලයකට ගිහිල්ලා පොඩ්ඩක් ওই වේදනාව පොඩ්ඩක් ඇවිල්ලා මේක පොඩ්ඩක් අමතක වෙලා හරි එහෙම නැත්නම් මේ කාරණේ සිහිපත් කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම සුගතියක උපදෙච්ච ගමන් තමන් මේ ඉගෙනගත්ත දේවල් පාඩම් කරපු දේවල් හිතපු දේවල් සාකච්ඡා කරපු දේවල් පුදුම විදිහට හිතට මතක් වෙලා එනවා. දිව්‍ය ලෝකයේ අර කියනවනේ සුගතියට ගියන් පස්සේ දිව්‍ය ලෝකේ ගිය ගමන්ම ධර්මය මේ අවබෝධ වෙනවා කියලා. අර කියන්නේ මේ සුඛිනෝ ධම්මප්‍රවන්ති කියලා කියනවනේ. සුඛිනෝ ධම්මප්‍රවන්ති කියලා කියන්නේ ඉතා පහසුවෙන් ධර්ම අවබෝධන හේතුව. ඇත්ත වශයෙන්ම මේ කියන සියුම් ධර්මයේ දිව්‍ය ඥානයක් උපදවාගෙන දිව්‍ය ඥාණයෙන් අතපත ගහන්න ඕනේ මේ අපි කරන්නේ. දෙවියන්ට මේක විශේෂයෙන්ම ගැඹුරින් දේශනා කරේ. මනුස්ස හිතට තරමක් දේශනා කරා. අපිට දිව්‍ය ඥානයක් තිබෙනවා නම් නාම රූප කියන්නේ නාම රූප ධර්ම වල තියෙන සියුම් ස්වභාවය හරි ලේසියිනේ අඳුරගන්න. මේ අහපු දේවල් ඒකාන්තෙම සෝතානුදත සූත්‍රයට අනුකූලව අපිට ඒකාන්තෙම මෙහෙ බැරි වුණොත් අනිවාර්යයෙන්ම අතනදී පිට වෙනවා. ඒක නිසා කිසිම සැකයක් හදාගන්න දෙයක් නෑ. අපේ පින්වතුන්ට ඒකාන්තෙම සුගතිය සිද්ධ වෙනවා. ධර්ම අවබෝධය මෙතන හරි එතන හරි සිද්ධ වෙනවාමයි. ඒක මට හරි විශ්වාසයක් තියෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
මම රේණුවක දැනුමක් තිබුණේ නැහැ. ওই හිත් ගැනවත්, චෛතසික ගැනවත්, චිත්ත වීති ගැනවත් කිසිම දෙයක් ගැන ඔබ වහන්සේගෙන් ඒවා ඉගෙන ගන්න ලැබුණේ. ඒක බොහොම උනන්දුවෙන් ඉතින් ඉගෙන ගත්තා, ඒව දැනගත්තා. ඒ වෙනුවෙන් පුත්තුගුණ දෙපානන්ද ඔබ වහන්සේට පුණ්‍යානුමෝදන් කරනවා. ඒ නිසා තමයි දැන් තියෙන විප්‍රකාර දේවල් වලට යන්නේ හිත දුවන්නේ නැතුව මේ හරි ධර්මයේ ඉන්න හැකි උනේ ඒ දැනුම නිසා. ඉතින් ඔබ වහන්සේට ගොඩාක් පිං. පෙරවන් සරණයි.